දෙන්නකෝ නැවත වරක් සාදුකාරයක් දෙන්න. නැවත වරක් සාදුකාරයක් දීලා නමස්කාරය කියන්නේ. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි द्वितीयम्पि धम्मं शरणं गच्छामि द्वितीयम्पि संघं शरणं गच्छामि तृतीयम्पि बुद्धं शरणं गच्छामि तृतीयम्पि धम्मं शरणं गच्छामि तृतीयम्पि संघं शरणं गच्छामि पानातिपाता वेरमणि सिक्खापदं समादियामि अदिन्नादाना वेरमणि सिक्खापदं समादियामि कामेषु मिथ्याचार वेरमणि सिक्खापदं समादियामि मुसावादा वेरमणि सिक्खापदं समादियामि सुरामेरय मध्यपमा दत्ताना वेरमणि सिक्खापदं समादियामि समन्त चक्रवालेषु अत्र गच्छन्तु देवता सद्धम्मं मुनिराजस् सुनन्तु सद्मुक्तं धम्मस्वेन कालो अयं बदंखा धम्मस्वेन कालो अयं बदंखा धम्मस्वेन कालो अयं बदंखा नमो तस्से भगवतो अरहतो सम्मा संबुद्दस्से नमो तस्से भगवतो अरहतो सम्मा संबुद्दस्से नमो तस्से भगवतो अरहतो सम्मा संबुद्दस्से
කාරයෝච නිවාසෝච සන්තුත්තිච පරමංගනං නිබ්බාන සච්ච කිරියාච ඊතං මංගල මුත්තමන්ති. सद्धर्मलाभी वासनावंत सत्पुरुष पिंगके अद මේ නිවසේ සිද්ධ කරන්න සූදානම් වන්නේ කළගුණ දැක්වීමේ මහා ධර්ම දානමේ පින්කම. මේ පින්කම සිදු කරන්නේ තමන්ගේ නමින් ජන්මාන්තරගත වෙච්ච මීට මාස 3කට පෙර පරලෝ සැපත් කොළොන්නගේ සීලවතී මෑණියන් වහන්සේට පින් අනුමෝදන් කිරීමටත් ඒ වගේම නැසී ගිය PKD මාර්ටින් අපුහාමි පියාණන්ට පින් අනුමෝදන් කිරීමටත් මීට වසරකට පෙර පරලෝ සැපත් නන්දා කොළොන්නගේ පින්වත් මහත්මියටත් මීට වසර 7කට පෙර පරලෝ සැපත් ප්‍රියන්තද සිල්වා පින්වත් මහත්මාට හා එම මහත්මිය නමින් මියගිය සියලුම මියගිය ඥාතීන්ට පින් අනුමෝදන් කිරීම තමයි මේ ධර්ම දානමේ පින්කමේ පරම අභිලාෂය. හොඳ යහපත් චේතනාව. චේතනාහම් භික්ඛවේ කම්මං වදාමි. චේතනාව හොඳ පිරිසුදු චේතනාවක්. ඒ චේතනාවත් පිරිසුදු වෙනවා වගේම ඒ තුලින් ජනිත වෙන උතුම් සැපය ඒ කුසල් ශක්තිය මෙලවත් පරලොවත් ලෝකෝත්තර වශයෙන් සැනසීම ළඟා කරගන්න පුළුවන් සැපයක් මතු කරගන්න පුළුවන්. කොහොමද ඒ සැපය මතු කරගන්නේ? බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුඛ දේශනාවට අනුව විශේෂයෙන් මතක් කරන්න ඕන අපේ යතරත්න මහත්මයා ඒ වගේම මේ පවුලේ එතුමාගේ පවුලේ සියලුම දෙනා බොහෝ කල සිට දැන අඳුනගෙන තියෙනවා. අපි යතරත්න මහත්මයාගේ ස්වාමි දිනියක් ඒ ආකාරයෙන්ම දැනගෙන තියෙනවා. ඒ නිසා තමයි මේ පින්කමට ආරාධනා කරලා අපට මේ උතුම් බුද්ධ පණිවිඩය මේ උතුම් ධර්ම දේශනාව සිදු කරන්නට මාර්ගය හදාගත්තේ. එනිසා මේ භික්ෂුවක් හරිම භාග්‍ය සම්පන්නයි. ඒ භාග්‍යවන්ත සම්පන්නකම ලැබුණේ අපේ යතරත්න මහත්මයාගේ ප්‍රධානත්වයෙන්. ගහට පොත්ෙන් ආධාර ලැබෙනවා. පොත්තට ගයින් ආධාර ලැබෙනවා. ගහට පොත්තවත්. උදාහරණයක් හැටියට ගත්තොත් අපිට මේ ඩෑට් දෙකක් ලැබිලා තියෙනවා. එක අතකින් අපට ශබ්දයක් නගන්න බෑ නේද? අනිත් අතත් එකතු වුණොත් තමයි ඒ ශබ්ද පිට වෙන්නේ. අන්න ඒ වගේ මේ උතුම්
ධර්ම දේශනාව සිදු කරන්නට ආරාධනා කළා. ඒ ආරාධනාවට මටත් වාසනාව ලැබුණා. අන්න ඒ නිසා තමයි බුදුහාමුදුරන්ගේ බුද්ධ ශ්‍රාවකෙක් හැටියට මම ඔබ හැම දිනාටම යෝජනා කරනවා. මොකද්ද යෝජනාව? මේ ධර්මය හොඳට ශ්‍රවණය කරන්න ඕනේ. ශ්‍රවණය කළාට විතරක් මදි. ඒක නැවත නැවතත් තමන් විසින් ආවර්ජනය කරන්න ඕනේ. සුනාත ධාරේත චරාත ධම්මේ. එහෙම ඒ ධම්මානු ධම්ම ප්‍රතිපatti තුල පිළිවෙත් පුරනවනම් තමයි තමන්ට ලොකු අභ්‍යන්තරේ සැනසීමක් ලබා කරගන්න පුළුවන් වෙන්නේ. ඒ සැනසීම තමයි තමන්ගේ සැපය. ඒ සැපය බාහිරින් ලබා ගන්න බෑ. මේ අභ්‍යන්තරයෙන් මේ බඹයක් පමණ ලෝකේ තමන් විසින් තමන්ව ස්වයං නිරෝධායන කියලා තමන්ගේ අසුද්ධ තැන් අඳුනගෙන වහ ඒවා බැහැර කරන පිළිවෙතක් තමයි බුදුහාමුදුරුවෝ මහා කරුණාවෙන් පෙන්වලා දුන්නේ. ඒක තමයි බුදුහාමුදුරන්ගේ මේ දේශනාවට යෝ ධම්මං පස්සති සෝ මං පස්සති. ධර්මයේ කියලා කියන්නේ කුමක්ද? දැන් අපි හැම දිනාටම මේ භික්ෂුවත් එක්ක ඔබ හැම දිනාටම ලැබිලා තියෙනවා හොඳට පංච ඉන්ද්‍රිය. හොඳට තියනවා නේද පංච ඉන්ද්‍රිය? ඇහෙන් රූප බලන්න පුළුවන්, කනෙන් ශබ්ද අහන්න පුළුවන්, නාසයෙන් ගන්ධය ආග්‍රහණය කරන්න පුළුවන්, දිවෙන් රස බලන්න පුළුවන්, කයින් පහස ගන්න පුළුවන්. මේ පංච ඉන්ද්‍රියන් හරහා සිතට එන සිතුවිලි චෛතසික ධර්මයන් කියන්නේ මෙන්න මේ සිතුවිලි කොහොම ආකාරයේ සිතුවිලි දෙන්නේ? ඒවා සියලු දේවල් දන්නේ කවුද? තමන් විසින්ම තමයි තමන්ගේ සිත ඒකාග්‍රතාවයේ තබාගෙන ධර්මයත් එක්ක මේ උතුම් සැපය මතු කරගන්න ක්‍රමවේද තුල නිරතුරුවම පුළුවන් විදිහට උත්සාහ ගැනීමක් කරනවා නම් කෙලෙස් තවන වීර්යය ඇති කරගන්නවා නම් අන්න ඒ තුලින් තමයි Tamanට මේ අභ්‍යන්තරේ සැපය නිරාමිත සැපය ලබා ගන්න පුළුවන් වෙන්නේ. අන්න ඒක තමයි ගාර ඕචේ නිවාතෝච. දැන් මේ සැපේ මතු කරගත්ත කෙනා කොහොමද? ගරු කළ යුත්තන්ට ගරු කළනවා. හිතේ යුත්තන් පුදනවා. ඒ සියලු දේවල් සිදු කරන්නේ තමන් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු බුද්ධ පිළිවෙත තමන්ගේ බුද්ධිය තුලින් යාම් කීම් ඉදුම් හිටුම් ඇවිදිනවා. ඒ වගේම තමන් සෑම මොහොතකදීම තමන්ගේ සිත දකිනින් ඉන්න උත්සාහ ගැනීමක් කරන්න පුළුවන්. කරකින තිත්තම් සිතගෙන ඉන්නකොටත් පුළුවන්. ඊළඟට ඉඳගෙන තරම් ඇවිදිනකොට ඉඳගෙන ඉන්නකොට නිදා ගන්න මොහොතේ මේ ක්‍රමවේදයේ තුල තමන් පිළිවෙත් පුරන්න ඕන. මේකට කාගින්වත් අවසර ගන්න ඕන කමක් නැහැ.
මේකට වෙලාවක් අවශ්‍යත් නැහැ. මේකට මුදල් අවශ්‍ය වෙන්නේ නැහැ. එහෙම නේද? මුදල් ඕනේ නැහැ. තමන්ගේ ගැළවීම තියෙන්නේ තමන් ළඟ. ගැළවෙන මාවත බුදුහාමුදුරුවෝ මහා කරුණාවෙන් දේශනා කළා. ඒ මාවත තමන්ගේ බුද්ධිය තුළින් තමන් අවබෝධ කරගන්න, ඒ මාවත සුද්ධ කරගෙන යන්න, මතක බැහැර කරන්න. මතක කියන්නේ කුමක්ද? මේ භික්ෂුවත් ඔයකට අහු වෙලා හිටියා. නිට්ටයයි, සුඛයි, ආත්මයි. මම මගේ ආත්මය. මං කැමති දෙයට බැඳෙනවා. එහෙම නැත්නම් උපාදාන වෙනවා. එහෙමත් නැත්නම් ඇලෙනවා. දැන් මොන පැත්තෙන්ද මගේ කැමැත්ත කියන එක තියෙන්නේ? ඒ සියලු දේවල් දන්නේ කවුද? තමන් පමණයි නේද? ඒ සියලු දේවල් තමන් විසින් තමයි සිහිය පිහිටුවාගන්නේ. මේකට බුදුහාමුදුරුවෝ සඳහන් කරනවා සම්පජානකාර පබ්බති. සෑම මොහොතකදීම මේ උතුම් පිළිවෙත, එහෙම නැත්නම් කායගත සති, ඉරියාපත භාවනාව, මේවා තමන් බොහොම හොඳට සෞම්‍ය මට්ටමින් සිදු කරන්න ඕන. එහෙම සිදු කරනකොට තමයි තමන්ට හොඳ සංයමයක් ඇති කරගන්න පුළුවන්කම ලැබෙන්නේ. මේ හිත හැමතිස්සෙම අසංවරයිනේ, කුළුහරකෙක් වගේ. මේ කුළුහරකා පාලනය කරන්න හොඳ මාවතක් බුදුහාමුදුරුවෝ ශ්‍රී මුඛයෙන් දේශනා කරලා තියෙනවා. ඒ මාවත තමන් විසින්ම තමයි හොඳට සුද්ධ කරගෙන ගිහිල්ලා ඒ සැපය මතු කරගන්න පුළුවන්කම, භාග්‍ය ලබා ගන්න පුළුවන්කම ලැබෙන්නේ. ඒ නිසා එහෙම කළොත් තමයි බොහෝම හොඳට අර නිවාත ගුණය කියන එක ඇති වෙන්නේ. ගරකුල යුත්තන් ගරු කරනවා, පිදී යුත්තන් පුදනවා. දැන් මේ අපේ අසරත්ත මහත්මයා අපි දන්නවා ගිහි කාලේ කොයි වගේ යහපත් දේවල්ද කරේ. තමන්ගේ මෑණියන් වහන්සේ, පියාණන් වහන්සේ, තමන්ගේ සහෝදරයන් ඒ සියලු දෙනාමත් එකතු කරගෙන තමන් ධර්මයට අනුව ජීවිතේ ගොඩනගා ගනිමින්, ධනට පිනට තමන්ගේ ඒ දායකත්වය, දාන සීල භාවනා, මේ සියලු දේවල් බොහෝම හොඳට සිදු කරපු කෙනෙක්. ඒකේ මමත් සමාජිකයෙක්. මමත් ඒකේ සමාජිකයෙක් වෙලා හිටියා ඒ කාල වකවානුව තුල. ඒ නිසා සමාජයට හිතකර දේවල් තමයි සිදු කරන්නේ. සමාජ විරෝධී දේවල් සිදු කරේ නැහැ. සමාජයේ බුදුහාමුදුරුවෝ දේශනා කරපු ඒ උතුම් දර්ශනය තමන්ගේ බුද්ධිය තුළින් හොඳට වටහා ගන්න උත්සාහ ගත්තා. ඒ උත්සාහය අරගෙන සිත පාලනය කරා. ඒ සිත පාලනය කරගෙන ඒකම සිත පාලනය වෙනවා, කයත් පාලනය වෙනවා, වචනයත් පාලනය වෙනවා. තුන්දරම සංවර කරගෙන හැමත ආදර්ශමත් සවමුගේ ආදරයට, ගෞරවයට පාත්‍ර වෙන විදිහට තමන්ගේ
ඒ සම්මත ලෝකේ දෙමව්පියන් ඥාතීන්ට අපල්වැසියන්ට ආගම දහමට සියලු දෙනා මොනවද තමන්ගෙන් වෙන්න තියෙන යුතුයකම් කොට ඒව බොහෝම හොඳට ඉෂ්ට කළා. අන්න ඒක තමයි බුදුහාමුදුරුවන්ගේ බුදු පිළිවෙත අනුගමනය කරන ශ්‍රාවකයාගේ ලක්ෂණය. දැන් බුදුහාමුදුරුවෝ දේශනා කරනවා බික්ඛු භික්ෂුණී උපාසක උපාසිකා. දැන් අපේ ධර්ම දේශනාව මේ ශ්‍රවණය කරන ඔබ හැමදෙනාම කවුද? උපාසක උපාසිකාව. ඒ උපාසක කියන්නේ කුමක් නිසාද? තමන්ගේ දුර්වලකම් තමන් විසින් අඳුනගෙන උපාදානය කියන එක බැහැර කරලා ව්‍යාපාද කියන්නේ තරහින් නැත්තේ නෑ. නිවන් අවබෝධ කරගන්න තාක්කල් අපි මේ දෙකට තමයි හැමතිස්සෙම යොමු වෙන්නේ. කුසලයක් වගේම අකුසලයක් සිදු වෙනවා. ඒ නිසා මෙන්න මේ උපාදානය කියන්නේ ඇලීම, එහෙමත් නැත්නම් බැඳීම, ඊළඟට ගැටීම, ව්‍යාපාද, මෙන්න මේක සියල්ල තමන් විසින් දෙට තමන් විමර්ශනය කරන. අන්න ඒකට තමයි බුදුහාමුදුරු දේශනා කළේ මුලින් සඳහන් කරන ආකාරයට යෝ ධම්මං පස්සති සමං පස්සති. පංච ඉන්ද්‍රියන් ආධාර කරගෙන හිත ගිනිගත් කෙනෙක්. හිත ගිනිගත් කෙනෙක් මොකද කරන්නේ? ඒ හිතේ ගින්න නිවා ගන්න මොකද? ජලය හොයාගෙන යනවනේ. අන්න ඒ වගේ තමයි. හිත ගිනිගත් කෙනෙක් සිසිල් ජල ධාරාවක් සොයන්නාසේ මේ උතුම් බුද්ධ පිළිවෙත තමන්ගේ ජීවිතේට ඖෂධයක් කරගෙන ආහාරයක් කරගෙන සතර ඉරියව්වෙදී පිළිවෙත් පුරන්න උත්සාහ ගන්නව නම් මායාවේ වසඟින් බැහැර වෙන්න පුළුවන්. අපි කවුරුත් මායාවේ වසඟිට අහු කරගන්න මායාව විසින් උත්සාහ ගන්නවා. මායාවේ උත්සාහය තමයි හරියට කඩු අමෝරා ගත්ත වදකෙක් වගේ. අපේ පිටිපස්සෙන් මේදගෙන හොඳට වඩා නරක දේවල් තමයි දෙන්නේ. නරක දේවල් දුන්නාම එයාගේ ග්‍රහණනේ, එයාගේ වසඟෙනේ, එයාගේ වසඟිට ගන්න උත්සාහ ගන්නවා. අන්න ඒ නිසා මේ පංච ඉන්ද්‍රියන් ආධාර කරගෙන මම කොච්චර දුරට මේ පිළිවෙත තුලින් සැනසීම උදා කරගත්තද? සැපය මතු කරගත්තද? ඒ සැපය මතු කරගන්නව නම් අන්න ඒ දිනාට තමයි බුදුහාමුදුරු දේශනා කළේ ප්‍රමාද නොවි අප්‍රමාදීව කටයුතු කරන කෙනා. අන්න එයා තමයි සන්තෝෂෙන් ඉන්නේ. හැමතිස්සෙම තමන් විසින් ඒ යහපත් දේ කරන්නේ හෘද සාක්ෂිතේ කරනවා. සන්තුට්ඨීච කතං යුතා. සන්තෝෂය හිතේ තියෙනවා. අෂ්ට ලෝක ධර්මයේ ඉදිරියේ කම්පා වෙන්නේ. මේ ලෝක පොදු ධර්මතාවය තමන් විසින් තමන්ගේ බුද්ධිය ආධාර කරගෙන වටහා ගන්නවා, ගනිමින් ඉන්නවා.
කෙලෙස් තවන වීර්ය සතර ඉරියව් වෙදීම අනුගමනය කරනවා. එතකොට ඒ සංවර හිත ඇති වෙනකොට යෝනිසෝ මනසිකාරයෙන් ඉන්න භාග්‍ය Tamanට මතුවෙන තමන්ගේ තුලින් අර මුහුද ගැඹුරට යන්න මොකද වෙන්නේ? මුහුද රැලි දියෙන්නේ නැහැ. අන්න ඒ වගේ නොහිතුපු අවබෝධය නොහිතුපු ඒ සැපය Taman තුලින් මත කරගන්න පුළුවන්කම ලැබෙනවා. එහෙම කටයුතු කරනකොට තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ සන්තුත්තිච කතං යුතා කාලේන ධම්ම ශ්‍රවණ සිත හොඳට තැම්පත් කරගෙන ඒ උතුම් පිළිවෙත තුලින් ධර්මය තමන්ගේ ජීවිතයට පුරුදු කරගනිමින් නිවාත ගුණය නිවාත කියන්නේ මොකද්ද? රත් වෙන්නේ නැහැ. රත් වෙන්න එනකොටම තමන් විසින් දකින්නවා. දැන් මගේ හිතට තරහක් ඇවිල්ලා තියෙන. මොන පැත්තෙන්ද ඒ තරහ? ඒ සියලු දේවල් දන්නේ කවුද? තමන්. තමන් විසින් තමයි ඒ රත් වෙන කාණ්ඩම් ශක්තිය දකින්න පුළුවන්කම ලැබෙන්නේ. තමන්ගේ ඒ ප්‍රතිපත්ති තමන් විසින් ප්‍රායෝගික ජීවිතේට තමන් මතු කරගෙන කටයුතු කරන්නට ප්‍රවණතාවය ඇති කරගන්න ශක්ති ප්‍රමාණය තමන්ට ලොකු සැනසීමක් ලබා ගන්න පුළුවන්. අන්න එතකොට ඒ නිවාත ගුණය තුලින් තමන්ගේ හිත ක්‍රියාත්මක වෙන්නේ කොහොමද? මම ජීවත් වන්නේ අන් අයගේ යහපත උදෙසායි. මාගේ සැපය අන් අයගේ සැපයයි. මාගේ ඒ සතුට අන් අයගේ සතුටයි. යම් කිසි ඒ මෙලව සැනසෙන, පරලොව සැනසෙන, ලෝකෝත්තර වශයෙන් සැනසෙන ඒ ප්‍රතිපත්ති තුල තමන් පිළිවෙත් පුරලා ඒ යහපත් දේ කරාම ධම්මානුධම්ම ප්‍රතිපත්ති තුල ක්‍රියාත්මක වෙලා ඉස්සල්ලාම සැපේ ලබන්නේ කවුද? තමන්. ඒ සැපය ජලයෙන් විනාශ වෙන්නේ නැහැ. ගින්නෙන් විනාශ කරන්න බෑ. සොරුන්ට ගන්න බෑ. රජුන්ට ගන්න බෑ. ඒ සැපය තමා පසුපසෙන සෙවණැල්ලමේ තමන් කරායන. මේක මතු කර ගන්නව නම් අන්න සංකාරගත ගෙනාපු අර අකුසල් මොකද වෙන්නේ? අකුසල් ප්‍රහාණය වෙනවා. නූපන් අකුසල් නූපදින්න විදිහක් නැහැ. උපන් කුසල් වර්ධනය වෙනවා. නූපන් කුසල් උපදිනවා. තමන් විසින් තමන්ව ස්වයං නිරෝධායන කියනවා. තමන් කොච්චර දුරට මේ ජීවන රටාව සම්මත ලෝකේ අපිට එක එක කටයුතු කරන්න තියෙනව නේද? රැකියාවල් කරන්න, ජීවිතේ ගැට ගහගන්න, දරුවෝ එක්ක සම්බන්ධකම් පවත්වන්න, බිරිඳ එක්ක, ඥාතීන් එක්ක, අසල්වැසියන් එක්ක මේ සියලු දේවල් අපිට තනියෙන් මේ ලෝකේ ජීවත් වෙන්න බෑ තියෙනවා. කාගේ ආධාර උපකාර අපිට නිරතුරුවම ලැබෙන වක්‍රශීලී හොඳට හිතලා බලන්න.
මේ පංච ඉන්ද්‍රියන් හරහා ඔය ශරීර කූඩුව නඩත්තු කරන අපි ලබා ගන්න සියලුම දේවල් අමුද්‍රව්‍ය කී දෙනෙක් මේකට දායක වෙලා තියෙනවද පින්වතුනි බලන්න කී දෙනෙක් දායක වෙලා තියෙනවද එතකොට මෙන්න මේක තමයි අපි ටිකක් ගැඹුරින් හිතන්න තියෙන්නේ මම කොච්චර දුරට පරාර්ථකාමී හිතක් ඇති කරගෙන වැඩ කරනවද එහෙම හිත තමන් දකින්න උත්සාහ ගනිමින් කටයුතු කරනවා නම් මසසින් බැහැර වෙන්න පුළුවන්. මසස කියන්නේ ලෝභයයි, ද්වේෂයයි, මෝහයයි. මේක නිවන් අවබෝධ කරගන්න තාක්කල් මේ භික්ෂුවට ගොදුරු වෙන්න වෙනවා. ඔබ හැම දිනාටම ගොදුරු වෙන්න වෙනවා. දැක දැක නිවි යන උත්සාහ ගැනීමක් කරනවා. රත් වීම කාණ්ඩං ශක්තිය බැහැර කරන උත්සාහයක් ගන්නවා. කාණ්ඩ ශක්තිය කියන්නේ දාහය. මසස තුල ක්‍රියාත්මක වෙන ලෝභය එනකොටම දකින්න මොකද්ද මේ ලෝභයේ තේරුම? මොන පැත්තෙන්ද මගේ මේ ලෝභකම කියන එක තියෙන්නේ? ඒක සියල්ලක්ම තමන් විසින්ම තමයි අධික්ෂණය කරන්න ඕන. දේශයේ කුම පැත්තෙන් මොන පැත්තෙන්ද තියෙන්නේ? ඒ සියලු දේවල් තමන් විසින් තමයි ප්‍රහාණය කරන්න ඕන. තමන් යම් කිසි දෙයක් කරනකොට ඒ කරන දේ ඒ මොහොතේ සමහර වෙලාවට හිතෙනවා මේක යහපත් දෙයක් කියලා. නමුත් නැවතවරක් මේ ධම්මානුධම්ම ප්‍රතිපatti තුල ඉන්නකොට ඒක විමර්ශනය කරනවා. මම මේ කරපු යහපත් ක්‍රියාව කොච්චර දුරට මට හිතසුව පිණිස පොදුවේ අන් අයට හිතසුව පිණිස ඒක ධර්මයට අනුවද ලෝකෝත්තර වශයෙන් විමුක්තිය සාක්ෂාත් කරගන්න ආකාරයෙන් නැවත නැවතත් විමර්ශනය. ඒකට කියනවා කෙලෙස් තවන වීර්යය. ඒ වීර්යය තියනවා. අන්න එහෙම හිතක් ඇති කරගත්තට පස්සේ Tamanට පුළුවන් අර බුදුරජාණන් වහන්සේගේ බුද්ධ දේශනාවට අනුව සක්කාය දිට්ඨිය කියන එක ප්‍රහාණය. සක්කාය දිට්ඨිය කියන්නේ කොහොමද? සක්කාය දිට්ඨිය කියන්නේ අර නිත්‍ය සුඛ ආත්ම කියන මතසට ගොදුරු වෙලා ඒ තුලින් අර සෝමනස්ස සහගත දිට්ඨි සම්පයුක්ත සසංකාරසිතකින් දන් දෙනවා, සිල් සමාදන් වෙනවා, බණ භාවනා ආදී කරනවා. ඒ හැම දෙයක්ම සිදු කරලා තමන්ගේ ඒ සැනසීම ළඟා කරගන්නවා. හැබැයි නිවන කියන එක ටිකක් ඈතට තමයි තියෙන්නේ. ඒවා තුලින් නිවන් අවබෝධ කරගන්න පුළුවන්. ඒ වුණත් අර මම ආයන කියන එක මමත්වයෙන් යුතුවනේ දේවල් කරේ. මේක බුදුහාමුදුරුවෝ සිද්ධාර්ථ කුමාරයා හැටියට බිහි වෙන කාල වකවානු තුල තිබුණා. මහාමායා දේවිය ඒවත් සමාදන් වෙලා හිටිය කියලා සඳහන් වෙනවා. පංචශීල ශික්ෂාපද පහ තිබුණා. අට්ඨාංගික උපෝසත සීලෙ තිබිලා තියෙනවා. බුදුවරු කියලා පිරිසකුත් හිටියා. නමුත් සිද්ධාර්ථ කුමාරයා තමයි මේ ක්‍රමය වෙනස් කළේ. ලෞකික ආර්ය අෂ්ටාංග මාර්ගය බැහැර කරලා ලෝකෝත්තර ආර්ය අෂ්ටාංග මාර්ගය තමයි යා යුතු මාවත යා යුතු කල යුතු පිළිවෙත කියලා බුදුහාමුදුරුවෝ මහා කරුණාවෙන් දේශනා කළා.
අන්න එහෙම හිතක් ඇති කරගන්න. පානාති පාතා පටිවිරතෝ හෝති. අදින්නා දානා පටිවිරතෝ හෝති. කාමේසු නිච්ඡාචාරා පටිවිරතෝ හෝති. ප්‍රහාණය කරන්න උත්සාහ ගන්නවා. මිත්‍යා දෘෂ්ටි භාවයෙන් බැහැර වෙනවා. ලෞකික පැත්ත තමන් ජීවත් වෙනවා. නමුත් පරමාර්ථ පැත්ත දකින්නේ. සම්මුති තුල ජීවත් වෙනවා. පරමාර්ථ පැත්ත පරම සත්‍ය දකින්නේ. මොකද්ද පරම සත්‍ය? උතුම් චතුරාර්ය සත්‍ය. වචනයෙන් කරන අකුසල මුසාවාදා පටිවිරතෝ හෝති. විසුනා වාචා පටිවිරතෝ හෝති. පරුසා වාචා පටිවිරතෝ හෝති. සම්ප්‍රාප්පලාපා පටිවිරතෝ හෝති. ඊළඟට ඔය උතුම් පිළිවෙත අනුගමනය කරනවා නම් ලෝභය සකස් කරන්න. ලෝභයයි දේශයයි එකට සකස් කරන්නේ මෝහය. මෝහයෙන් බැහැර වෙලා නුමුලාව කටයුතු කරන්න පුළුවන්. අවිද්‍යාව කියන එක ප්‍රහාණය කරන්න පුළුවන්. ඒ අවිද්‍යාව නිසා තමයි කුසල් කර්මත් අකුසල් කර්මත් රැස් කරේ අර සංකත පැත්තේ ඉඳගෙන. ඒ සංකත පැත්තෙන් බැහැර වෙන්න උත්සාහ ගැනීමක් කරනවා නම් අන්න ඒක තමයි බුදුහාමුදුරුවන්ගේ උතුම් ශ්‍රී මුඛ දේශනාව. මෙන්න මේ ශික්ෂාපද ආරක්ෂා කරනවා අබ්‍රහ්මචර්යාවෙන් බැහැර වෙනවා. බ්‍රහ්මචර්යාවෙ යෙදෙනවා. ඔය ශරීර කූඩුවට තාවකාලික කූඩුවක් ඕන. තාවකාලික අම්බලමක් මේ මට ලැබිලා තියෙන්නේ. මම ආගන්තුකයි. මා ගිනාපු කුසල් අකුසල් පමණයි මේ ලෝකෙට රැගෙන ආවේ. තමන් විසින් ස්වයං නිරෝධායනික තමන් යෙදිලා ස්වයං විමර්ශනයකදීලා තමන්ගේ බුද්ධිය මුහු පුරා යන්න මස්සස බැහැර වෙනවා. ලෝභය, දේශය, මෝහය කියන එකට ගොදුරු නොවි ධම්මානු ධම්ම ප්‍රතිපත්ති තුළ බොහෝම හොඳට පිළිවෙත් කරනවා. වරදින්න පුළුවන්. වැරදි පීලක වැටුණ ගමන්ම දකින්නවා මම දැන් වැරදි පැත්තේ ඉන්නේ. මම මේ වැරදි පැත්තෙන් බැහැර වෙන්න ඕන කියලා. තමන් විසින්ම තමන්ගේ ඒ යහපත් පැත්ත වඩාත් වර්ධනය කරගන්න. අන්නේ අයහපතින් බැහැර වෙලා යහපත උදා කරගන්නවා. මේකට දැන් අවශ්‍ය වෙන දෙයක් මොකක්ද? දැන් මම මුලින් සඳහන් කළා උපන් කුසල් වර්ධනය කරගන්න නම් නූපන් කුසල් පොදවන්න නම් උපන් අකුසල් යටපත් කරන්න නම් නූපන් අකුසල් නූපදින්න නම් සත්‍විස් බෝධිපාක්ෂික ධර්මයන්ගේ එක අංගයක් තමයි සතර ධම්මා විරිය ප්‍රදම්. වීරිය වඩන්න. ඒ වීරිය තියෙන්නේ පරාර්ථකාමී අර නිමාත ගුණය. කාරෝච නිමාතෝච නේද? නිමාත ගුණය තියෙනවා. අන්න ඒක මතු කරගෙන තමන් කටයුතු කරනවා නම් අන්න ඒ තුලින් තමන්ට පුළුවන් ඒ සැපය මතු කරගෙන ධර්මයේ තමන්ගේ ජීවිතයට ඖෂධයක් කරගෙන ඒ තුලින් අෂ්ටලෝක ධර්මයේ කම්පාන මේ ලෝක පොදු ධර්මතාවයට මේ ලෝකේ කවුරු යටයි ජාතියක් හැටියට ඉපදුනා නම් ජරාවටපත් වෙනවා. තමන් විසින් තමන්ගේ බුද්ධිය තුළින් තමන්ම ඒ ස්වයං
නිරෝධායන කියනවා. අසුභය මෙනෙහි කරනවා. පිළිකුල් භාවනාව මෙනෙහි කරනවා. ඒක තුලින් තමන්ට පුළුවන් තමන්ගේ මනස තව තවත් ඒකාග්‍රතාවය ඇති කරගන්න නම් සමත භාවනාව තව තවත් වර්ධනය සමත භාවනාව තුළ කියන්නේ මෛත්‍රී භාවනාව එහෙමත් කරලා අන්න පුළුවන් ඒ නැනස පාදාගෙන ආනාපාන සති භාවනාව කරලා ඉන්ද්‍රිය සංවර සීලය තව තවත් වර්ධනය වෙනවා. කායගත සතිය තව තවත් වර්ධනය වෙනවා. සම්පජානකාර පබ්බතේ තව තවත් වැඩි වෙනවා. සෑම මොහොතකදීම තමන්ගේ ජීවිතේ තමන් ධර්මයට එක්කයි තමන් ගොඩනගාගෙන යන. එහෙම කෙනා ඉන්ද්‍ර කීලයක් වගේ නොසලී යන්න පුළුවන්. අෂ්ට ලෝක ධර්මයේ ඉදිරියේ කම්පා වෙන්නේ නැහැ. කම්පා වෙන්නේ නැති. කම්පා වෙනකොටම දකින්න. කම්පා වෙනකොටම දකින්න. අන්න ඒකට තවත් අවශ්‍ය වෙනවා. ඒ සත්‍විස් බෝධිපාක්ෂික ධර්මයන්ගේ තියෙන තවත් අංගයක් තමයි සතර ධම්මක් විරිය ප්‍රධම්මකින් සතර ඉද්ධිපාද ඡන්ද චිත්ත විරිය වීමාන් මේකත් තමන් විසින් වර්ධනය කරගන්න උත්සාහ ගැනීමක් කරනවා. ඊළඟට තවත් එක අංගයක් තමයි ඉන්ද්‍රිය බල ධර්ම. සද්ධා ඉන්ද්‍රිය වැඩි වෙනවා. දැන් මේ සද්ධාව වැඩි වෙච්ච නිසා තමයි ධම්මානුධම්ම ප්‍රතිපatti තුල සිටපු නිසා තමයි අර ගහට පොත්තෙන් ආධාරේ පොත්තට ගහින් ආධාරේ වගේ අපේ පින්වත් මේ යසරත්න මහත්මයා අපට ආරාධනා කළේ ඒ තිබිච්ච පෙර සම්බන්ධකම් වල මේ දේශනාව සිදු කරන්න. ඒ නිසා අචල ශ්‍රද්ධාව තියෙන බුදුන් දහම් සංඝුන් යන ත්‍රිවිධ රත්නේ සරණ යන උපාසකෙක් තමන්ගේ යුතුයකම් කොටස නොවලහා ඉෂ්ට කරනවා. ඒක අන් අයට ආදර්ශමත් විදියට ඥාති සම්බන්ධකම් හොඳට පවත්වන්න උත්සාහ ගැනීමක් සිදු කරා. වැරදුන දේවල් බොහොමයි. නමුත් වැරදුනා කියලා තමන් විසින්ම තමන්ගේ පැත්තට ඇඟිලි හරවලා තමන් ස්වයං විවේචනයක තමන් යෙදලා මේ විශ්වාසත් එක්කයි සඳහන්. අපි සෞඛ්‍ය අංග සම්පූර්ණ නැහැ. අපි කවුරු මඩ ගොහරුවේ මේ මඩ ගොහරුවේ තියෙන නොඑක් නොගේ දේවල් මඩ නොගෑවි පිපෙන නෙළුම වගේ පිපෙන නෙළුම පිපෙන්නේ මඩේ අන්න නෙළුම වගේ පිපෙන උසහා වීර්යය ඇති කරගත්තා. ඉන්ද්‍ර කීලයක් වගේ ප්‍රශ්න ඉදිරියේ පස්සට ගියා. ඉස්සරහටම ගියා. මොකද ශක්තිමත් වුණා. ප්‍රශ්න එන්න ඒ ප්‍රශ්න තමන්ගේ ඉදිරි ගමනට මල් මිටක් හැටි දීපුවා. ආධාරකයක් කමටහනක් හැටි දීපුවා. වරදින්න වැරදුනා මං ඒ වැරද්ද නිවැරදි කරගන්න. අන්න හෘද සාක්ෂිය තිබෙනවා. සතිය තිබ්බා. යම් තාක්කු එක අයගේ එක මට්ටම. අන්න ඒ විදිහට සතිය ඇති කරගෙන සමාධිය මොකද්ද සමාධිය? ඒකාග්‍රතාවයේ සබාගත්ත හිත හැමතිස්සෙම පීල්ලේ පිට පැන්න ගමන් දැක්කා. ඊළඟට ඒ තුලින් මොකද්ද කළේ? ප්‍රඥාව මත කරගත්තා. ප්‍රඥාව මත කරගෙන ගාරෝචේ නිවාතෝචේ සන්තුත්තීත කතංයුතා කාලේන ධම්ම සවණං ඒතම් මංගලං තමයි. බලන්න බුදුහාමුදුරන්ගේ බුද්ධ දර්ශනයට තමන් කටයුතු කළා. එහෙම කටයුතු කරන ශ්‍රාවකයාගේ ලක්ෂණය තමයි ප්‍රියේ විප්පයෝගෝ දුක්ඛෝ කියන තත්ත්වෙන් බහැරගෙන. අප්‍රියේ සම්පයෝගෝ දුක්ඛෝ.
අන්න ඒ විදිහට තමන් කටයුතු කරනවා. ඒ සියලු දුක්ඛයන්ගෙන් නිදහස් වෙන්න උත්සාහ කරනවා. යං කිංචි නලබති සම්පි දුක්ඛං. කැමැති දේ කැමැති ආකාර නැතුණාම දුකක් ඇති කරගත්තා. ඒ දුක ඇති නොවන ආකාරයට තමන් කටයුතු කරන්න උත්සාහ ගත්තා. සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛ. සියලු මේ පංච ඉන්ද්‍රියන් හරහා ගන්න මේ මතුවෙන මේ මතක තුලින් මේ ලෝභයේ දේශය කියන එක හරහා මෝහයට අවිද්‍යාවට ගොදුරු වෙලා මෙන්න මේකට ගොදුරු වුණා. අන්න එතකොට ඒකෙන් බැහැර වෙන්න උත්සාහ ගත්තා. අන්න බුදුහාමුදුරුවෝ දේශනා කරනවා කුමක්ද? උතුම් සැපේ මතු කරගත්තා. දුක්ඛ සත්‍ය මතු කරගන්න මාවත තමන්ගේ බුද්ධිය තුලින් මතු කරගත්තා. දුකට හේතුව දැක්කා. ඊළඟට දුක්ඛ නිරෝධය ඒක තමන් විසින් දකින්න ඒ නිරෝධ ගාමිනී පටිපදා දුක්ඛ සත්‍ය, දුක්ඛ සමුදය සත්‍ය, දුක්ඛ නිරෝධ සත්‍ය, දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාය සත්‍ය තමන්ගේ බුද්ධිය තුලින් බුදුහාමුදුරුවන්ගේ ශ්‍රී මුඛ දේශනාවට අනුව ඒ පිළිවෙත් පුරලා මතු කරගන්න උත්සාහ ගත්තා. අන්න එහෙම කෙනා තමයි බුදුහාමුදුරුවෝ දේශනා කළේ ධම්මෝ හවේ රක්ඛති ධර්මචාරී. ධර්මයත් එක්ක ජීවිතේ ගොඩනගා ගන්නවා නම් තමන්ට පිළිසරට පිළිසරණට සිටින්නේ තමන් විසින් බුදුරජාණන් වහන්සේගේ බුදු පිළිවෙත අනුගමනය කරන ශ්‍රාවකෙක් හැටියට තමන්ගේ ඒ උතුම් අවබෝධ සැපේ මතු කරගෙන කටයුතු කරන්න උත්සාහ ගැනීමක් සිදු කරන්නේ. එහෙම කටයුතු කරනකොට එහෙම කෙනා තමයි බුදුහාමුදුරු දේශනා කළේ මාගේ සරණ යන ශ්‍රාවකයන් කියලා. දැන් බලන්න ඕන මේ කරපු බුදුරජාණන් වහන්සේගේ බුද්ධ දර්ශනේ මේ දේශනාව තුළ මම කොච්චර දුරට මේ පිළිවෙත අනුගමනය කරනවද? මම කොච්චර දුරට මේක මගේ ජීවිතේ ලං කරගෙන සිටිනවද? මේ සියල්ලක්ම තමන් විසින්ම තමයි විමර්ශනය කරලා ඒ උතුම් සැපය මතු කරගන්න පුළුවන්කම ලබා ගන්න භාග්‍ය මතු කරගන්න වෙන්නේ. ඒ නිසා එහෙම කටයුතු කරනවා නම් පොදට තමන්ගේ ජීවිතේ ධර්මයත් එක්ක ඉන්න ශක්ති ප්‍රමාණය රෝගකාරකයන් කියන්නේ සමනය කරගන්න පුළුවන් අද්දුටුවයි සත්‍යයි. 85% රෝගකාරකයන් සමනය කරගන්න 15%යි බේත් ඖෂධ. එහෙම කෙනා මේ පංච ඉන්ද්‍රියන් කොයි වෙලාවෙ අක්‍රිය වේද දන්නේ මේ ශරීර කූඩුව කොයි වෙලාවෙ රෝගකාරකයන්ට ගොදුරු වේද දන්නේ මොන ආකාරයේ අනුතුරු වලට වාදිනේ වේද දන්නේ. ඒ සියල්ලක්ම තමන් ස්වයං විමර්ශනය කිදලා ධම්මානු ධම්ම ප්‍රතිපatti තුල පිළිවෙත් පුරලා ඒ අභ්‍යන්තරේ සැපේ මතු කරගෙන ධර්මයත් එක්ක ජීවිතේ ගොඩනගා ගන්නවා. අන්න එහෙම කටයුතු කරනකොට තමයි දෙවිගොල්ලන්ගේ පවා ආශිර්වාද ලැබෙන්නේ. සුඛං සුපති සෝසේ නිදා ගන්න. සුඛං පටිභුඤ්ජති සෝසේ අවදි වෙන්න. න පාපකං සුපින්නම් පස්සති නරක හීන පේන්නේ බය වෙන්නේ නැහැ හීනේ. හොඳ සුවසේ නිදා ගන්න පුළුවන්. මනුස්සානම් ප්‍රියෝ මනුස්සයන්ට ප්‍රියයි. කවුරුත් ගරු කරනවා. අමනුස්සානම් ප්‍රියෝ අමනුෂ්‍යෝ ගරු කරන බයයි. අමනුෂ්‍යයන්ගේ පව වැඩ ගන්න පුළුවන් මේ පිළිවෙත අනුගමනය කරනවා.
මොකද ඒගොල්ලොත් ඒ අමනුෂ්‍ය භාවයට පත් වෙලා තියෙන්නේ අකුසල් කරපු. ඒගොල්ලෝ මේ වගේ කුසල් කරන ඇත්තන්ට දරු කරලා ඒ ඇත්තන්ට තමන්ගෙන් වෙන්න තියෙන සේවා විශ්ත කරනවා. ඊළඟට මුඛ වන්නෝ විප්පසීද. මුඛයෙන් මහනෙල් මල් සුවඳ විහිදෙනවා. ඊළඟට නාස්ස අජීවා විසංවා කමති. ගින්නෙන් වසවිසෙන් මැසිමදුරු කුඹුවන්ගෙන් විසකුරු සර්පයන්ගෙන් ජලයෙන් ආවිත වලින් කිසිදු හිංසාවක් පීඩාවක් සිද්ධ වෙන නැහැ. ප්‍රවණතාවය අඩුයි. ඒවෙන් බැහැර වෙනවා ආරක්ෂා කරනවා. ත්වට්ටං චිත්තං සමාධියෙන් ධම්මානුධම්ම ප්‍රතිපatti තුල මේ පිළිවෙත් අනුගමනය කරලා කටයුතු කරනවා නම් නැකිට හිත සමාධි. ඒ සමාධියෙන් ඉන්න ශක්ති ප්‍රමාණයට පීල්ල වැරදි පැත්තට වැටුණා නම් එතනම දකින්න. දොරටුපාලය ශක්තිමත්. අර ඉන්ද්‍රිය බල ධර්ම පා වර්ධනය කරගෙන ශක්ති ප්‍රමාණයට. එහෙම කටයුතු කරනවා. බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. අසං මූලෝ කාලං කරෝ. මරණය සිදු වෙන මොහොතේ හොඳ සිහියෙන් යුතුව තමන් කරපු ඒ පිළිවෙත් ප්‍රායෝගිකව තමන් ඒ මොහොතේ අනුගමනය කරනවා. සිද්ධ වෙන ක්‍රියාකාරීත්වය දෙස බලනවා. මරණය සිදු වෙන්නේ කොහොමද? අන්න එතකොට කිහිල්ලා. ඒ තුලින්ම තමන්ට සුදුසු පරිසරය එක්ක බ්‍රහ්ම ලෝකේ, එහෙම නැත්නම් දිව්‍ය ලෝකේ, එහෙම නැත්නම් මනුස්ස ලෝකේ මේ ලෝකවල උපදිනවා. සතර අපායේ නිදහස් වෙන්න මාවත සකස් කරගත්තා නම් සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කාම රාග පටිඝය රූප රාග අරූප රාග මාන උද්දච්ච අවිද්‍යාව මේ සංයෝජන ධර්ම තුنين සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස ශේකරගත්තනම් සක්කාය දිට්ඨිය කැඩෙනකොටම සීලබ්බත පරාමාස විචිකිච්ඡාව ශේ වෙනවා. අන්න එතකොට කාමච්ඡන්දය බැහැර වෙනවා. තරහ එනකොටම දකින්නවා යම් තාක් දුර සීන මිද්දේ අකුසලයේ බුදුරු වෙන ප්‍රවණතාවේ බැහැර කර කුසලයේ සිත පිහිටුවා ගන්න. උද්දච්ච කුක්කුච්ච සිත විසිරෙනකොටම දකින්නවා. විචිකිච්ඡාව ඒ සැකේ නැමැති බීජය කොයි පැත්තෙන් දෙන්නේ ඒ සියලු දේවල් තමන් විසින්ම දැකලා ඒ තමන්ගේ බුද්ධිය තුළින් ඒක බැහැර කරනවා. අන්න එහෙම හිතක් ඇති කරගන්නකොට බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ තමන් ධර්මයත් එක්ක ජීවිතය ගොඩනගා ගන්න. ධර්මයේ තුලින් තමයි තමන් ඉන්නේ. ධර්මයත් එක්කයි ජීවිතය ගොඩනගා ගන්න. එහෙම කටයුතු කරනකොට බුදුහාමුදුරුවෝ දේශනා කරනවා තමන්ගේ ඒ උතුම් සැපේ බුද්ධිය තුලින් ආධාර කරගෙන තමන්ගේ ඒ විමුක්තිය තමා තුලින්ම සාක්ෂාත් කරගන්නවා. තමන් ආගන්තුකයි මමගේ ගිනාවේ කුසල අකුසල් පමණයි මගේ වගකීම් මගේ යුතුයකම් කොට මම ඉෂ්ට කරනවා. ඒ හැඟීම හිතේ ඇති කරගෙන කාගින්වත් බාහිර පැතුම් බලාපොරොත්තු වෙන්නේ. බාහිරින් සැක හොයන්නේ අල්පේ ජීවිතයක් ගත කරන්න පුළුවන්. සුබර ගතියෙන් තමන්ගේ ජීවිතයක්ම ගත කරන්න. අර ගොයම් කරලා අස්වැන්න වැඩි වෙන්න පළ බර වෙන්න ඒක නැමෙනවා. ඒ වගේ මුදු අනතිමානී තත්ත්වයටපත් වෙනවා. මේක තමයි බුදුහාමුදුරන්ගේ බුද්ධ අනුශාසනාව. ඒ අනුව කටයුතු කරන්න ඔබ උත්සාහ ගත්තොත් ඔබට පුළුවන් මේ මාර වශයෙන් බැහැර වෙලා බුදුහාමුදුරුවෝ දේශනා කරපු ඒ පෘථග්ජන භාවයෙන් මිදෙන්න පිඟුනේ. පෘථග්ජන භාවයෙන් ඉන්න තාක්කල් මාර්යාගේ වශයෙන්ටයි යහු වෙන්නේ. ඒ නිසා මාර වශයෙන් බැහැර වෙලා බුදුරජාණන් වහන්සේ තමයි මාගේ සරණ. නත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං. නත්ති මේ සරණං අඤ්ඤං ධම්මෝ මේ සරණං වරං. නත්ති මේ සරණං අඤ්ඤං සංඝෝ මේ සරණං වරං. එනම් තුරුණුවන්ගේ සරණ හැර වෙන සරණක් නැහැ.
ඒ සරණ මම මගේ බුද්ධිය තුලින් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ඒ උතුම් බුද්ධ පිළිවෙත හොඳට අනුගමනය කරලා සතර ඉරියව්වෙදිම මාගේ ඒ උතුම් සැපේ මත කරගන්න උත්සාහ ගැනීමක් සිදු කරනවා කියන හිත ඇති කරගත්තොත් ඒ තමයි බුදුහාමුදුරු දේශනා කළේ මා සරණ ගිය ශ්‍රාවකයා කියලා. එනම් ඔබ හැම දිනාටම ඒ ආසව ධර්මයන්ගෙන් බැහැර වෙලා බුදුහාමුදුරු දේශනා කරපු ශ්‍රාවක tattweටපත් වෙන මේ දහම් විද අමවස්සක් වේවා. සංසාර බය දකීවා. සංසාර විමුක්තිය සාක්ෂාත් කරගන්න. තමන්ට මේ බොජ්ජංග ධර්ම තමන් විසින්ම මතු කරගෙන පිළිවෙත් පුරලා ඒ තුලින් ඒ උතුම් නිවීම සෝවාන් මාර්ගඵල අදුම තරමින් මතු කරගන්න භාග්‍ය උදා වේවා. මේ දහම් විඳ අමාවැස්සක් වේවා කියලා නැවතත් ඔබ හැම දිනාටම ආශිර්වාද කරනවා. ඊර්වන්ස හොඳයි. දැන් ඔබ හැම දිනාට තියනවා නේද ධනය? මේ ධනය තමන් පසුපස එන සෙවණැල්ලකයි තමන් කරයි. තමන්ට ආධාරයකට ඉන්නේ මේ සැපේ පමණයි. මේ සැපේ මතු කරගෙන ඒ ලබාගත් සැප ඒ උතුම් කුසලයේ නමින් මිය පරලෝ යන්ට ඉදුණු. මාස 3කට පෙර මිය පරලෝ යන්ට ඉදුණු. ඒ පින්වත් කොළඹගේ සීලවතී මෑණියන් වහන්සේ ඇතුළු ඒ නම් සඳහන් කළ සීලම මේගී ඥාතිට අපි අනුමෝදන් කරමු. ඊට පෙර ඔබ වගේම තවත් පිරිසක් සාදුකාර දෙමින් පින් අනුමෝදන් කරන්න සෑදී පැහැදී සිටිනවා. සදේවලවට අධිපති සක්‍රදේවන් වහන්සේ ප්‍රමුඛ දසදාට විරූපාක්ෂ වෛශ්‍රවණ සතරවරන් දෙවි හාමුදුරන් වහන්සේලා සියලුම දිව්‍ය ලෝකවල දිව්‍ය රාජෝත්මයන් වහන්සේලා සියලුම බ්‍රහ්ම ලෝකවල බ්‍රහ්ම රාජයන් වහන්සේලා අරූපී බ්‍රහ්ම ලෝකවල බ්‍රහ්ම රාජයන් වහන්සේලා අටමස්ථාන 12 සතර දලදා වහන්සේලා ආරක්ෂා කරන සියලුම දෙවි දේවතාවුන් වහන්සේලා විශ්වය පාලනය කරන්නා වූ සියලුම දෙවි දේවතාවුන් වහන්සේලා බෝධි සම්භාර පුරන සියලුම බෝධිසත්ව දෙවිවරු මහා විෂ්ණු කතරගම ශ්‍රී සුමන සමන් ශ්‍රී විභීෂණ ඊශ්වර ගණපති නාද දැරිගොණ්ඩ ගම්බාර ආදී සියලුම දෙවි දේවතාවුන් වහන්සේලා මෙන් ඔබ හැම දිනාගේම ඉෂ්ඨකාමී දෙවි දේවතාවුන් වහන්සේ මේ නිවස භූමිය ආරක්ෂා කරන සියලුම දෙවිවරු සාදුකාර දෙමින් පින් අනුමෝදන් කරන්න සෑදී පැහැදී සිටිනවා. දෙවියන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ දිව්‍ය ආශීර්වාද වර්ධනය කරගනිත්වා. ප්‍රාර්ථනීය බෝධියකින් මහා නිවනින් සැනසීම ළඟා කරගනිත්වා කියලා දෙවියන්ට පින් අනුමෝදන් කරන්න පළමුවට ආකාශත්ථා ච බුම්මත්ථා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු ලෝක සාසනං ආකාශත්ථා ච බුම්මත්ථා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු දේශනං ආකාශත්ථා ච බුම්මත්ථා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාසනං එත්තවචාච අම්මේ සම්පතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බේ නාගානුමෝදන්තු සබ්බේ භූතානුමෝදන්තු සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සංපත්ති සිද්ධියා. හොඳයි, අපි දැන් මියගිය ඥාතීන්ට පින් අනුමෝදන් කරමු. ඒ නම් සඳහන් කළ පරලෝ සපක් කොළොන්නගේ ශීලවතී මෑණියන් වහන්සේ, ඒ වගේම
PKD මාර්ටින් අපුහාමි පියාණන්ට එවාගේම මීට වසරකට පෙර පරලෝ සැපත් නන්දා කොළන්නගේ පින්වත් මහත්මියට මීට වසර 7කට පෙර පරලෝ සැපත් ප්‍රියන්තද සිල්වා පින්වත් මහත්මයාට ඇතුළු සියලුම වර්ග පරම්පරාවේ මේගිය ඥාතීන්ට විශේෂයෙන් මේ ධර්මයේ ශ්‍රවණය කරපු ඔබ හැමදිනාගේම නමින් මේ පරලෝ යන සියලු මේගිය ඥාතීන් මේ පින් අනුමෝදන් කරගනිත්වා. සැප ඇති තැනකනම් සැපේ වඩා වර්ධනය කරගනිත්වා. සංසාර අත වැරද්දක් නිසා දුගතිගාමී ස්ථානෙක පින් බලාපොරොත්තු දුගතිගාමී ස්ථානයෙන් අත මිදේවා. සපතකටපත් වෙත්වා. කෙලවර උතුම් නිවනින් සැනසීම ළඟා කරගනිත්වා කියලා සාදුකාරයක් දීලා පින් අනුමෝදන් කරන්න දෙවියන්ට මේ ගිය ඥාතීන් ඉදං හෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතියෝ ඉදං හෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතියෝ ඉදං හෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතියෝ. ඒ වගේම දැන් අපි දෙවියන්ට පින් අනුමෝදන් කළා, මේකේ ඥාතීන්ට පින් අනුමෝදන් කළා. විශේෂයෙන් අපගේ ලලිත් මහත්මයා එම මහත්මිය හරිම භාග්‍යවන්තයි. ඒ මෑණියන් වහන්සේට උපස්ථාන කරා. ඒ භාග්‍ය ලැබුණා. අන් අයට ලොකු ආදර්ශයක් දුන්නා. තවත් කෙනෙක් කරනකම් බලන් හිටියේ නැහැ. සමහර වෙලාවට දරුවෝ සිටින්නේ ඇති. නමුත් ඒ අය කරනකම් බලන් හිටියේ නැහැ. ඒ අයට ඇඟිල්ල දික් කළේ නැහැ. ඒ අය විවේචනය කළේ නැහැ. Tamanට ලොකු භාග්‍යයක් ලැබුණේ මේ අවස්ථාව තමයි මට හොඳම අවස්ථාව කියලා මේ අය අපේ ලලිත් මහත්මයා ඒ වගේම එම මහත්මිය තමන්ගේ වැඩිමහල් සහෝදරයා ඇතුළු එම සහෝදරයාගේ ස්වාමි දිනිය ඇතුළු අනිකුත් හැම දිනාගේ ආශිර්වාද ලබාගෙන හොඳ යහපත් විදියට ඒ මෞතුමියගේ සියලු කටයුතු උපස්ථාන කටයුතු ඒ වගේම මේ මෞතුමිය ඇඳේ ඔත්පල වෙලා හිටියේ මොහොතේ ඒ මෞතුමිය වෙනුවෙන් යුතුයකම් කොටස දරුවෙක් හැටියට බොහෝම හොඳට ඉෂ්ට කළා. ඒව තමයි ආනිසංස. ඒව තමයි Tamanට සතුටු වෙන්න පුළුවන්. අනේ ජීවිතුන් අතර ඉන්නකොට මම මගේ අම්මා වෙනුවෙන් මගේ නැන්දම්මා වෙනුවෙන් මං යුතුයකම් කොටසක් ඉෂ්ට කරා. අඬන්න අවශ්‍යතාවයක්. දුක් වෙන්න අවශ්‍යතාවයක්. හොඳට ඒ Tamanගේ යුතුයකම් කොටස ඉෂ්ට කරා. ඒ නිසා සියලුම දෙවිගොල්ලෝ ඒ පින් අනුමෝදන් වුණ මේගේ ඥාතීන් පවා සන්තෝෂ වෙනවා. ඒ මේගේ ඥාතීන් අපි මේගියයි කියලා අපි අමතක කරේ නැහැ. අපේ ඥාතිය අපිට පින් අනුමෝදන් කළා. චිරන් රක්ඛන්තු ඤෝ ඥාති කියලා මේගේ ඥාතීන් පවා අවඩ කරන්නේ ආරක්ෂා කරන දෙවියොත් දිවසලු වලින් පවන් සලලා ඔබ හැමදෙනාම සම්මත ලෝකේ කරන කියන රැකිරක්ෂා කටයුතු ව්‍යාපාර කටයුතු තමන්ගේ ඉදිරි ඉලක්ක කරගන්න යහපත් දේවල් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ඒ සියලු දේවල් සමාජයට හිතසුව පිණිස තමන් විසින් අදිෂ්ඨාන කරන සියලු දේවල් ඒ හොඳට සාස්ත්‍රාත්මක කරගන්න අවශ්‍ය පසුබිම හදලා දෙනවා. ධම්මෝ හවේ රක්කති ධර්මචාරී කියන්නේ ඒකයි. ඒ නිසා ඒම කටයුතු කරලා තමන් අෂ්ටලෝක ධර්මයේ ඉදිරියේ කම්පාණු වී ඉන්ද්‍ර කීලයක් වගේ නොසලී සිටින්න. රෝගකාරකයන් හැදුනත් තමන්ගේ හිත ලෙඩ කරගන්නට, කය ලෙඩ වුණත් හිත ලෙඩ නොවි බොහොම හොඳට සෞම්‍ය මට්ටමින් ඉන්ද්‍ර කීලයක් වගේ තමන්ට එන සියලු බාධකයක් නොවේ මගේ ඉදිරි ගමන ශක්තිමත් කරන් මල් මිටක් හැටියට කටයුතු කරන් මේ ධර්මයේ ශ්‍රවණය කරපු ඔබ හැමදිනාටම භාග්‍ය උදා වේවා. සංසාර විමුක්තිය සාක්ෂාත් කරගන්න, සංසාර බය දකින්න, මරණ මංචකයේ සිදුවෙන මොහොතේ මරණ අනුස්සති භාවනාව මෙනෙහි කරමින් මරණ බියක් ඇති නොවන ආකාරයට තමන්ගේ ජීවිතෙන් සමුගන්න භාග්‍ය උදා වේවා. අවසාන වශයෙන් දෙවියන්ට මේගේ ඥාතීන්ට ඔබ හැමදිනාටම මේ උතුම් ගෞතම බුදු සසුනේදීම උතුම් සෝවාන් මාර්ගඵල පිළිවෙලින් අවබෝධ කරගන්න හේතු වාසනා වේවා කියලා ආශිර්වාද කරනවා. හැමදිනාටම පිරුවන් සරණයි. අභිවාදන සීලිච්ඡ නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වද්ධන්ති ආයුවන්නෝ සුඛං බලං
आयुरारोग्य संपत्ति सग्ग संपत्ति मेवच अथो निब्बान संपत्ति इमिनाते समिच्छतु।